right එතකොට data structures වල list කියන එක මුලින් බලමු මෙතන code එකේ මුලින් පෙන්නලා තියෙන්නේ empty list එකක් define කරලා තියෙන විදිහ. එතකොට නමක් දීලා තියෙනවා. කොටු වරහන් දෙක විතරක් පාවිච්චි කරලා තියෙනවා. ඇතුළේ මුකුත් ලියලා නැහැ. එතකොට මේක empty list එකක්. right? අපිට මෙයාට පස්සේ data items assign කරන්න පුළුවන් ඇතුළට. right? ඒ assign කරන විදිහ ගැන මම කතා බහ කරන්න. right? right. එතකොට ඊළඟට පෙන්නලා තියෙනවා list of integers. ඒ කියන්නේ integers අගයන් තුනක් තියෙන list එකක්. එතකොට මෙතනදී ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න ඕනේ list එක ඇතුලේ data item එකක් නැත්නම් item එකක් වෙන් වෙන්නේ කමාවකින්. right? ඒතර අපි කමාවක් දැම්මම එක item එකකින් තව item එකක් separate වෙනවා. එතකොට මේකේ තියෙන 1, 2, 3 ඒ කියන්නේ items තුනක් තියෙනවා. 1, 2, 3 කියලා integers values තුනක්. right? ඒ වගේම ඊට පහලින් පෙන්නලා තියෙනවා තව list එකක්. ඒක ඇතුලේ අගයන් තුනක් තියෙනවා. එකක් integer, එකක් string, අනිත් එක float value එකක්. right? එතකොට mixed data types දාගන්න පුළුවන්. ඕනම data type එකක් list එකක් ඇතුළට දාන්න පුළුවන්. එකම දේ list එක කියන එක අඳුන ගන්න ඕනේ. නැත්නම් list එක කියන එක define කරන්න ඕනේ අපි කොටු වරහන් පාවිච්චි කරලා. right? එතකොට දැන් වෙන languages වලට ගියාම මේ වගේ දේවල් වලට ඒගොල්ලෝ පාවිච්චි කරන common name එකක් තමයි array එක කියන එක. right? එතකොට දැන් Python වල අපි array කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි arrays වර්ග කීපයක් ගැන කතා කරනවා. right? ඒතකොට list, tuple, dictionary කියලා එන්නේ ඔය arrays වර්ග කීපය. right? දැන් PHP ඔයගලන්ට කතා කරනකොට තේරෙයි PHP කියන එකේ මේ කියන ආකාර ටික තියෙනවා. ඒගොල්ලෝ එතන array කියන එකට අදාළව තමයි කතා බහ කරලා තියෙන්නේ. right? හරි. එතකොට මෙතන පෙන්නලා තියෙනවා මම ඔයගලන්ට කිව්ව විදිහට array list එකක් ඇතුලේ තව පොඩි list එකක් පවා තියාගන්න පුළුවන්. දැන් එතකොට මෙතන mouse කියන එක තියෙනවා. ඒක string value එකක්. ඊළඟට මේ පොඩි list එකක් තියෙනවා 8 4 6 කියලා එන විදිහට. right? ඒ වගේම තවත් පොඩි list එකක් තියෙනවා. එක item එකක් විතරක් hold කරගෙන ඉන්නේ. එතකොට my list කියන එක අරගත්තොත් ඒක ඇතුලේ තියෙන items තුනයි. mouse කියන item එකයි මේ 8 4 6 දරාගෙන ඉන්න පොඩි list එකයි මේක එක item එකක් ඊළඟට මෙන්න මේ පොඩි list එක. items තුනයි තියෙන්නේ. ඒ items තුනෙන් දෙවෙනි හා තුන්වෙනි item එක අරගත්තම ඒක ඇතුලේ ආයසරයක් items තියෙනවා. right? මේ ඕනම list එකක් tuple එකක් සහ string එකක් සම්බන්ධයෙන් indexes තියෙනවා. අපි for loop එක ගැන කතා කරනකොට ඔය indexes ගැන සඳහන් කිරීමක් අපි කරා. මට මතක විදිහට මම for loop එක ගැන කතා කරනකොට කිව්වා මේ index type variables පාවිච්චි කරලා for එක හසුරවා ගන්න විදිහ අපි මේ index types නැත්නම් data structures කතා කරමු කියලා. right? මම අද පොඩ්ඩක් ඒක මතක් කරන්නම්. එතකොට මෙතන පෙන්නලා තියෙනවා මේ list index එක මොන වගේද කියන එක. right? මේ කියන list index එක සාමාන්‍යයෙන් indexing පටන් ගන්න බිඳුවේ ඉඳලා. right? එතකොට list එකක වුණා indexing පටන් ගන්න list එකක වේවා tuple එකක වේවා indexing පටන් ගන්න බිඳුවේ ඉඳලා. Python වල indexing associate වෙලා තියෙන items තුනක් තියෙනවා. ඒ තමයි string, list සහ tuple. ඔය තුන් දෙනාට අපි කියනවා index data types කියලා. right? මොකද Python වල ඔය data types category කරන ක්‍රම තියෙනවා. right? සමහර අවස්ථාවලදී ඒගොල්ලෝ category කරනවා වෙනස් කළ හැකි දත්ත සහ වෙනස් කළ නොහැකි දත්ත කියලා. mutable, immutable කියලා වෙන් කරනවා. ඊළඟට තව අවස්ථාවකදී වෙන් කරනවා මේ index type data, non index type data කියලා. right? ඔය වගේ වෙන් කිරීම කරනවා.
එතකොට index type data එකක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ list එකක්, tuple එකක් සහ string එකක්. right? මේ හැමෝගෙම indexing පටන් ගන්න බිඳුව කියන index එකේ ඉඳලා. right? ඒ වගේම තමයි මේකට negative indexes දෙන්නත් පුළුවන්. ඒතර negative indexes මතක තියාගන්න. දැන් positive indexes පටන් ගන්නෙ වම් අත පැත්තේ කෙළවරෙන් බිඳුවේ ඉඳලා, negative indexes පටන් ගන්නෙ දකුණු අත පැත්තේ කෙළවරෙන් ඍණ එකේ ඉඳලා. right? දැන් ඉස්සරහට ඔයගලන්ට කතා බහ කරන්න තියෙනවා concept එකක්, මේ list එකක් slice කරනවා නැත්නම් slicing කියලා concept එකක්. එතකොට මේ slicing කියලා කියන්නේ මේ index type variable එකක් තියෙනකොට නැත්නම් index type data එකක් තියෙනකොට ඒකෙන් කොටසක් වෙන් කරලා ගන්න විදිහ. right? අපි slice කරනවා කියලා අදහස් කරන්නේ මේ පෙති කපනවා කියන එක. ඒතර ලොකු කොටසකින් පොඩි කොටසක් වෙන් කරලා ගැනීම. right? ඒකට අපි කියනවා slicing කියලා. හරි, මම මෙතන තියෙන උදාහරණ, මේ list එකට අදාළව තියෙන උදාහරණේ මම copy කරලා ගන්නම් list ගැන කතා කරන්න. හරි. එතකොට මෙතන මේගොල්ලෝ දේවල් කීපයක් ගැන කතා කරලා තියෙනවා. right? ඒ කීපය තමයි මේ list එකේ පැහැදිලිවම index එක කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරලා තියෙනවා. right? එතකොට ඔයගොල්ලෝ අඳුන ගන්න ඕන දෙයක් මේ කියන list එක. list එක ඇතුලේ ඒගොල්ලෝ string values 5ක් පෙන්නලා තියෙනවා. right? p අකුර, r අකුර, O අකුර, B අකුර, E අකුර. right? ඒක items 5ක්. මොකද අපි ඒක item 5ක් කියලා කියන්නේ මේ කමා එකකින් list එකක් ඇතුලේ නැත්නම් tuple එකක් ඇතුලේ items වෙනස් වෙනවා. right? නැත්නම් item වෙන් කරනවා. right? එතකොට මම කලින් කිව්වා මේගොල්ලන්ට indexers එන්න පුළුවන් කියලා. right? එතකොට indexers එන්න පුළුවන් කියන එක මෙතන උඩින් කමෙන්ට් එකක් දාලා indexers ටිකක් මම පොඩ්ඩක් ලියන්න බලන්නම්. හරි. දැන් එතකොට ශාර good morning. අපි list එක ගැන කතා කර ඉන්නේ දුව. right? එතකොට මෙතන මම my list කියලා නමක් දීලා තියෙනවා list එකට. ඒක ඕන නමක් වෙන්න පුළුවන්. එතකොට ඒකට assign කරලා තියෙනවා කොටුව රහන් ඇතුලේ කමා වලින් වෙන් කරපු strings 5ක්. right? මෙතන තියෙන්නේ strings 5. එතකොට මේ strings 5ට ඔයගලන්ට indexers හම්බ වෙනවා මම මේ උඩ පෙන්නලා තියෙන විදිහට. මෙයා 0th index එක, මෙයා first index එක, මෙයා second index එක, third index, fourth index. එතකොට මම කිව්වා වගේ අපිට index type variables තුනක් තියෙනවා. data types තුනක් තියෙනවා. එකක් string කියන එක නා. අනිත් එක නා list, අනිත් එක නා tuple. ඒතර අපි string එක කියන්නේ වචනයක් කියන එක දන්නවා. අපි string එකේ කොහොමද indexes යන්නේ කියන එක ඔය මේ මෙන්න මෙතනදී අපි කතා බහ වෙනවා. right? ඊළඟට list එකේ index එක ගැන තමයි අපි මේ කතා කරන්නේ. tuple එකේ index එකත් මේ විදිහම තමයි. ඒතර indexes හසුරවන විදිහ හැම තැනකම එකයි. අපි index එකෙන් බලාපොරොත්තු වෙන්නේ
ඒ data type එකේ හෝ data structure එකේ යම් කිසි අදාළ තැනක් දක්වා යම් කිසි අදාළ තැනකට access කිරීම තමයි අපි උතනින් බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතන print statement එක print statements තුනක් මම මෙතන පාවිච්චි කරලා තියෙනවා. මෙතන කියලා තියෙනවා print කරන්න my list my underscore list ඒ කියන්නේ මේ කියන list එක කොටු වරහන් ඇතුලේ මම කියලා තියෙනවා අංකයක්. ඒ කොටු වරහන් ඇතුලේ අපි කියන අංකය තමයි index එකේ අංකය කියලා කියන්නේ. right? ඒතර my list 0 කිව්වොත් Python access කරන්නේ my list කියන data structure එකේ 0th කියන index එකට අදාළ value එක තමයි එයා output කරන්නේ. එතන my list 0 කිව්වම ඒ my list එකේ 0th index එකට අදාළ value එක තමයි refer කරන්නේ. එතන my list 2 කිව්වම මේ 2 කියන index එකට අදාළ value එක. ඒ කියන්නේ මේ O අකුර තමයි එයා refer කරන්නේ. right? my list 4 කිව්වම index එකට අදාළ වෙන value එක. right? එතන මේ indexes නිතරම මතක තියාගන්න integer value එකකින් තමයි තියෙන්නේ. right? දැන් මෙතන මේ my list 4.0 කියලා define කරොත් ඔයාට syntax error එකක් එනවා. only integer can be used for indexing කියලා. right? ඒක නිසා පූර්ණ සංඛ්‍යා integers විතරයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. right? මම චුට්ටක් මේ ටික කමෙන්ට් කරලා මේක run කරලා පෙන්නන්නම්. right? පේනවනේ POE කියලා print වෙනවා. right? මම මෙතන x කියලා list එකක් x කියලා string එකක් define කරොත් right? right? මේගොල්ලන්ගේ indexes හැදෙන්නේ කොහොමද? මේගොල්ලන්ගේ indexes හැදෙන්නේ මෙන්න මේ විදිහට. 0 මම වචන 10ක් නොවන විදිහට බලන්නම්. පුළුවන් ඉසුරු රින දාන්න පුළුවන් මම දාලා පෙන්නන්නම්. මේක hi good morning කියලා ගන්නවා. right? hi morning කියලා ගන්නවා. එතකොට මේ h අකුර තමයි බිඳුව, i අකුර 1, හිස් තැන 2, m අකුර 3, o අකුර 4 ඔය විදිහට 9 වෙනකන් indexes එනවා string එකක. right? එතකොට මේ වගේ minus indexes කොහොමද එන්නේ? minus indexes එන්නේ ඍණ 1, ඍණ 2, ඍණ 3 කියන විදිහට. හැබැයි ඍණ 1 පටන් ගන්නකොට ඍණ 1 පටන් ගන්නේ එයාගේ කෙලවරෙන්. මේ කියන්නේ g අකුරට තමයි ඍණ 1 කියන index එක හම්බෙන්නේ. right? n අකුර ඍණ 2. දැන් මම මෙතන ඍණ ඔක්කොම ටික ටයිප් කරන්න යන්නේ නැහැ, මට ඉඩ නැහැ. ඒ කියන්නේ ඒක සෙටල් කරගන්න. මට මෙතන පෙන්නන්න පුළුවන්. right? මේක ඍණ 1, මෙයා ඍණ 2, sorry වැරදි. මෙයා ඍණ 5, ඍණ 4, මෙයා ඍණ 3, මෙයා ඍණ
එක මෙයා ඍණ 1 right ඒතර මතක තියාගන්න ඕන දේ තමයි list එකක් වේවා tuple එකක් වේවා string එකක් වේවා right ඕගොල්ලන්ගේ indexers පටන් ගන්නේ positive වේවා බිඳුවෙන් වම් අත පැත්තේ ඉඳලා negative වේවා ඍණ 1කින් දකුණු අත පැත්තේ ඉඳලා right මම මෙතන print කියලා extra දාලව තියෙනවා indexers කැදෙව්වොත් right මම එක අරගන්නවා right කට්ටිය දැන් එකතු වෙනවා හොඳයි ඍණ 1 අරගන්නවා හතර sorry x එකේ 4 වෙන්න ඕනේ මේක ඍණ 4 right my list වලත් අපි ඍණ index එකක් බලමු ඍණ 3 right then මේක execute කරාම ඔයගලන්ට එනවා මෙන්න මේ outputs ටික right PO EO මම මේක print statement එකකින් මේක වෙන් කරන්න නැත්නම් වැඩේ අවුල් වෙනවා right මෙයාව රන් කරාම ඔයාලට ඔන්න ඔය විදිහට details ටික එනවා මම අලුත් එක රන් කරන්නම් right දැන් මේ උඩ තියෙන්නේ මුලින් තියෙන්නේ list එකේ values මෙතන තියෙනවා p අකුර අපි කියලා තියෙන්නේ my list 0 ව print කරන්න එතකොට my list 0 කියන්නේ my list කියලා කියන්නේ list එකේ නම 0 කියලා කියන්නේ 0th position එක right ඒ කියන්නේ p අකුර තමයි print වෙන්නේ right දැන් ඔයගොල්ලෝ වර්ධවා වටහා ගන්න එපා ඔයගොල්ලෝ list එකක් define කරනකොට මේ උඩින් index මෙහෙමයි යටින් index මෙහෙමයි තියෙන්න ඕන කියලා මේවා comments right එතකොට list එක කියලා කියන්නේ මේක code එක වෙන්නේ මේක විතරයි right ඊළඟට my list 2 කියලා පාවිච්චි කරලා තියෙනවා එතකොට my list 2 කියලා කියන්නේ කවුද මේ second index එක තපරකින් ළමයි right එතකොට my list 2 කියලා කියන්නේ දෙවෙනි index එක. ඒ කියන්නේ මෙයා. right ඒ කියන්නේ O අකුර print වෙන්න ඕනේ. ඒකයි මෙතන O අකුර print වෙලා තියෙන්නේ. මෙතන my list 4 ඉඳලා තියෙනවා 4 කියලා කියන්නේ මෙයාට. ඒ කියන්නේ මෙතන E අකුර print වෙලා තියෙනවා. ඊළඟට මෙතන කියලා තියෙනවා my list -3 print කරන්න කියලා. right -3 කියලා කියන්නේ මෙයා. ආයෙත් O අකුර print වෙන්න ඕනේ. right හරි ඔය indexing part එක තේරුණාද ළමයි confirm කරන්න
right. එතකොට මතක තියාගන්න ටපල් එකකත් මේ විදිහම තමයි සිද්ධ වෙන්නේ. right? එකම වෙනස ටපල් එකේ මේ කොටු වරහන් වෙනුවට අයිටම් ටික සීමා වෙන්නේ සාමාන්‍ය වරහන් වලින්. දැන් ඔයගලන්ගේ මේ නෝට් එකේ මම ටපල් වලට විශේෂ දෙයක් දීලා නැහැ. විශේෂයෙන් නෝට් එකක් දීලා නැහැ. මම එතන දීලා ඇත්තේ රිෆර් කරන්න කියන කතාව විතරයි. right? මේ තියෙන ටපල් එකට ටපල් එකේ මුල් ටික හඳුන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ ටපල් ඉන්ඩෙක්ස්, නෙගටිව් ඉන්ඩෙක්ස්, ස්ලයිසින්, අයිටරේෂන් ඔය හැම එකකටම ලිස්ට් එකේ තියෙන එක රිෆර් කරන්න කියලා තමයි මම කියලා තියෙන්නේ. මොකද ලිස්ට් එකේ ටපල් එකේ වෙනසක් නැහැ. තියෙන එකම වෙනස්කම් තියෙනවා. එකක් පැරන්තසිස් වලින් සීමා වෙනවා සාමාන්‍ය වරහන් වලින්. right? තව පොඩි වෙනස්කම් තියෙනවා මම ඒක කියන්නම්. නමුත් මේගොල්ලෝ හැසිරෙන විදිහ එකයි. right? හරි. කෝඩ් එක පැත්තට ගියොත් තමයි එතකොට මේ පහළ මම පෙන්නලා තියෙන්නේ ස්ට්‍රින්ග් එකක්. right? එතකොට මම ස්ට්‍රින්ග් එකක් ඩිෆයින් කරලා තියෙනවා hi morning කියලා. එතකොට ඒක ස්ට්‍රින්ග් එකක්. එතකොට ස්ට්‍රින්ග් එකක ඉන්ඩෙක්සර්ස් වැටෙන්නේ කැරක්ටර් එකෙන් කැරක්ටර් එකට. එතකොට මේ හිස් තැන කියන්නේ කැරක්ටර් එකක්. එයාටත් ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. right? දැන් අපි මෙතන අවුට්පුට් එකේ මම කිව්වොත් දෙක print කරන්න කියලා හිස් තැනක් print වෙන්නේ. කියන්නේ මුකුත් print වෙන්නේ නැහැ. print වෙන්නේ නැහැ කියලා කියන්නේ හිස් තැන තමයි print වෙන්නේ. right? අපි කරන් කරලා බලුවොත් ආයෙසරයක් right? මේ උඩ තියෙන ටික ලිස්ට් එකට අදාළව මේ ටිකට අදාළව print වෙන්නේ. මේ යට ඉන්න මෙන්න මේ print හතර print කරනවා print x1. ඒතර x කියලා කියන්නේ මේ කියන string එක, x1 කියන්නේ i අකුර. x ගේ පළවෙනි index එක. ඒ කියන්නේ i අකුර. ඒකයි මෙතන i print වෙලා තියෙන්නේ. ඊළඟ මෙතන කියලා තියෙනවා x-1 print කරන්න. ඒතර -1 මම කිව්වා -1 කියන්නේ g අකුර. ඒතර minus indexes මේ විදිහටම තමයි එන්නේ. මට මෙතන type කරන්න ඉඩ නැති නිසායි මම -1 විතරක් type කරලා තියෙන්නේ. -1 කියන්නේ g අකුර. එතකොට g අකුර print වෙලා තියෙනවා. ඊළඟට print කරන්න කියලා තියෙනවා 2. right? එතකොට දෙවෙනි index එක කියලා කියන්නේ මෙයා. ඒ කියන්නේ මෙන්න මේ හිස් තැන. ඒකයි මෙතන මුකුත් print වෙලා නැත්තේ. එතන හිස් තැනක් තියෙනවා. මුකුත් පේන්නේ නැහැ. right? මෙතන -4 කියන එක print කරන්න කියලා තියෙනවා. -4 කියලා කියන්නේ g අකුර -1, n අකුර -2, i අකුර -3, ආයෙත් තියෙන n අකුර තමයි -4 වෙන්නේ. right? එතකොට මේ highlight වෙලා තියෙන එක නම -4. ඒක නිසා තමයි n ව -4 කියලා print කරලා තියෙන්නේ. right? එතකොට ඔය තමයි indexing වැඩ කරන විදිහ list එකක එහෙමත් නැත්නම් ඕනම index type එකක. කමා තිබ්බක් ගන්නවා. ඒ කියන්නේ ඉසුරු අපි මේක දැම්මොත් hi කමා good morning කියලා. ඒ කියන්නේ string එකේ list එකේ කමා එක වෙන්නේ item එක separate වෙන එකනේ. list එකේ කමා එකක් දැම්මොත් item එක separate වෙනවා. එතනත් දැන් string එකක් ඇතුලේ අපි කමා එකක් පාවිච්චි කරලා තිබ්බොත් එයා string එකේ කොටසක් විදිහට අරගන්නවා. right? නැත්තම් කමා එක කියලා සලකන්නේ item separation එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම මේ p අකුර ගාව p, right z කියලා දුන්නොත් මේ p, z කියලා කියන්නේ එක string එකක්. මොකද ඒක මේ single quotes වලින් limit කරලා තියෙනවා. right? එතකොට ඒවට එළියෙන් දාලා තියෙන මෙන්න මේ කමා එක මේ item එකයි separate කරන දෙයක්. දැන් අපි මෙතන ඇතුලේ කමා එක දැම්මොත් වෙන්නේ එයත් මේ string එකේ කොටසක් බවට පත් වෙන එක තමයි වෙන්නේ. right? එතකොට දැන් ඔයා run කරොත් මෙයාව දැන් මෙයාව run කරොත් ඔයාලට කමා එක තමයි print වෙන්නේ මේ x දෙක කියන තැන ඉල්ල තියෙන තැනට කමා එක තමයි print වෙන්නේ. මොකද කමා එක තමයි දැන් දෙවෙනි index එක අයිති කෙනා.
ස්පේස් එක අයිති දැන් තුන්වෙනි ඉන්ඩෙක්ස් එකට. right එතකොට අපි ඔයාගෙන් කිව්වොත් my list 0 print කරන්න කියලා දැන් print වෙන්නේ p, z කියන එක. right මොකද පළවෙනි item එක string එකක්, ඒ string එක ඇතුලේ characters 3ක් තියෙනවා. right මම ඒව run කරලා පෙන්නන්නම්. right දැක්කද? මෙතන print වෙලා තියෙනවා p, z. ඒ හේතුව මෙයා තනි string එකක්. right ඊළඟට මෙතන print වෙලා තියෙනවා කමාව. x2 print කරන්න තියෙනවා. right ඔයගලන්ට මතක තියාගන්න තියෙන්නේ index type variable නැත්නම් data structures variable එකකුයි data structures දෙකකුයි තියෙනවා. right නැත්නම් index type literal එකකුයි data structures දෙකකුයි තියෙනවා. literal එක තමයි string කියන literal එක. data structures දෙක තමයි list එකයි tuple එකයි. right ඒතර ඔය list එක වැඩ කරපු විදිහම තමයි tuple එක වැඩ කරන්නේ. මේ විදිහටමයි call කරන්නේ, මේ විදිහටමයි indexes කතා කරන්නේ. කොටු වරහන්ම තමයි index එක කතා කරනකොට අපි දාන්නේ slice කරනකොට කොතනත් අපි කොටු වරහන. හැබැයි list එක define කරනකොට කොටු වරහන් පාවිච්චි කරනවා define කරන තැන. මෙතන මෙයාට කොටු වරහන් වෙනුවට සාමාන්‍ය වරහන් දැම්මොත් එයාගේ data type එක tuple එකක් බවට පත් වෙනවා. right හරි ඔය ටික පැහැදිලිද? හරි අනිත් අය හරි ඊළඟට අපි කතා කරමු මේ nested list එකයි nested indexing පැත්ත කොහොමද කියලා මම තව පොඩි දේවල් ටිකක් පෙන්නන්නම්. ඒකත් ඔයගලන්ට වැදගත් වෙනවා. right මම උතන ගැන කතා කරන්න මේ ටික අස් කරනවා. මොකද නැත්තම් මේ ටික නැවත නැවත print වෙන එක ඔයගලන්ට වදයක්. right මම මෙතන කරලා තියෙන්නේ my list 4.0 කියලා call කරලා තියෙන එක. 4.0 කියලා අපිට කතා කරන්න බෑ මොකද indexes තියෙන්නේ integers වලින්. right මම මෙයාව run කරන්න ගියොත් error එකක් එනවා. පේනවද? syntax error එකක් නෙවෙයි දෙන්නේ, runtime error එකක් දෙන්නේ. list indices must be integer or slice or not float. right එතකොට float value එකක් දෙන්න බෑ. right ඊළඟට ඔයගලන්ට දැනගන්න තියෙන්නේ මේ nested list. දැන් nested කියන කතාව එන්නේ ඔයාගේ list එක ඇතුලේ index කරන්න පුළුවන් කට්ටිය නැවත වතාවක් සඳහන් වෙනවා නම්. right දැන් ඔයාගේ list එක ඇතුලේ numbers list එකක් තිබුණා නම් ඒක nested list එකක් බවට අපිට අරගන්න බෑ. ඒවා integers එකින් එක වෙන වෙනවා. අපි දැන් මෙතන මේ කලින් තිබ්බ විදිහට කියන්නේ තනි අකුර තිබ්බත් නේද මේකත් string එකක් තමයි. ඒ string එකට එන්නේ 0 කියන string එක. ඒ කියන්නේ මේ string එක තනියෙන් ගත්තොත් p අකුරට තියෙන්නේ 0 කියන එක. right දැන් මෙතන ඔයගොල්ලෝ බැලුවොත් පේනවා ඇති පළවෙනි item එක string එකක්. ඒක happy කියලා වචනයක් තියෙනවා. දෙවෙනි item එක list එකක්, පොඩි list එකක්. right දැන් මෙතන indexers බැලුවොත් indexers එන්නේ මෙන්න මේ විදිහට. right මෙයා 0th index එක, මෙයා first index එක. හැබැයි මේක ඇතුලේ right ඒ කියන්නේ 0th index එක ඇතුලේ indexers තියෙනවා නැවත වතාවක්
කියන්නේ happy කියන කෙනා අපි තනියෙන් ගත්තොත් එයා string එකක් විදිහට ඉන්නේ. ඒතර මෙයාගේ indexes ටික වෙනම තියෙනවා. h අකුරට 1, a අකුරට 2, p අකුරට 3, ඊළඟ p අකුරට 4, y අකුරට 5. මේගොල්ලන්ගේ පැත්ත ගත්තා. ඒ කියන්නේ මේ චූටි ලිස්ට් එක ගත්තා. මෙතන 1 sorry. මෙතන බිංදුව. ඔතන 1. ඔතන 2. ඔතන 3. ඒ විදිහට ඒ කියන්නේ දැන් ඔක හරියට තේරුම් ගන්න. ලොකු ලිස්ට් එක ඇතුලේ තියෙන අයිටම් දෙකයි. ඒ අයිටම් දෙක වෙන් වෙන්නේ මේ කමාවෙන්. එතකොට එක්කෙනෙක් string එකක් අනිත් එක පොඩි ලිස්ට් එකක්. right? ඊළඟට මෙතන happy කියන වචනේ කියන්නේ string එකක් තනියෙන් එයා index එකක්. එතකොට ඒක 1 2 3 4 5 කියලා වෙනම index වෙනවා. right? මේ list එක පොඩි list එකක්. ඒක 0 මේක වැරදි 1 2 3 4 5 නෙමෙයි 0 1 2 3. 0 1 2 3 4 බිංදුවෙන් පටන් ගන්න. right? oh ඉස්සර right. ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ තියෙන්නේ. right? දැන් මම වැරද්දක් කරේ බිංදුවෙන් පටන් අරගෙන යන්න. එතකොට ඕක හරියට තේරුම් ගන්න. right? ලොකු list එකට items දෙකයි. ඒ items දෙකත් list එකක් type එකේ item එකක්. දැන් මම මෙතන කමා එකක් දාලා 24 කියලා 25 කියලා ලියලා තිබ්බොත් ලොකු list එකේ තුන්වෙනි item එක වෙන්නේ මෙයා. තුන්වෙනි item එක කියන්නේ දෙවෙනි index එක වෙන්නේ 25. හැබැයි 25 මේ විදිහට index වෙන්නේ නැහැ. මොකද 25 කියලා කියන්නේ index type variable එකක් නෙවෙයි. ඒතර 25 කියලා කියන්නේ තනි අගයක්. right? ඒකට එයා 2 කියලා ලොකු list එකේ ඉන්නවා දෙවෙනි index එක එච්චරයි. මේගොල්ලෝ index type variables. ඒක නිසා ඒගොල්ලන්ට නැවත indexing ඇතුලේ assign කරගන්න පුළුවන්. ඉසුරු මට ඔයා කියන එක ක්ලියර් නෑ පුතේ දැන්. ඔව් happy string එක ඇතුලේ නෑනේ කියන්නේ ඔව් කමා නෑ. මෙයා string එකක් නේ. එතකොට string එකට කමා අවශ්‍ය නෑනේ ඉසුරු. අර අපි කලින් අවස්ථාවේ කියන්නේ මේ output එක ගන්නකොට මේක hi good morning එක අපි ලියලානේ මේ indexes call කරේ. එතකොට string එක ඇතුලේ characters වෙන් කරන්න කමා අවශ්‍ය නැහැ. කමා වුමනා වෙන්නේ list එකකයි tuple එකකයි විතරයි. string එක automatically character එකෙන් character එක indexes අරගන්නවා. තේරුණාද ඉසුරු? ඉසුරු clearද? index string එකෙන් ගන්නවද කියලා ඔයා අහන්නේ. කියන්නේ මේ බිංදුව 1 2 3 4 ගන්න එකද නැත්නම් බිංදුව ගන්න එකද? ඔව් බිංදුව 1 2 3 4 කියන එක string එකක් නම් ඒ කියන්නේ උතන ඔයා පටලගෙන තියෙන character මේ indexing කියන concept එක. ඒ කියන්නේ මෙහෙමයි සුළු වෙන්නේ. ඒක ඔයා අපි සලකන්නේ string එකක් නම් string එකේ character එකෙන් character එක තමයි index වෙන්නේ. ඒක list එකක් නම් ඒ කියන්නේ මේ වගේ නම් item එකෙන් item එක තමයි string වෙන්නේ. එතකොට list එකක item වෙන් වෙන්න ඔයාලට කමාවක් ඕනේ. හැබැයි string එකක item වෙන් වෙන්න කමා අවශ්‍ය නැහැ. ඒක string එක කියලා කියන්නේ තනි එක set එකක්. ඒකේ character එකෙන් character එක තමයි indexes අරගන්නේ. පැහැදිලි? right. හරි. එතකොට මෙන්න මෙතන මේ කියලා තියෙන දේ. right? දැන් බලන්න මෙතන කියලා තියෙනවා print කරන්න
n_list කියන්නේ මෙයාට කොටු වරහණක් බිඳුව කොටු වරහණක් 1 right එතකොට කොටු වරහණක් බිඳුව කියන එකෙන් වෙන්නේ main list එකේ කවුද ඒ කියන්නේ මෙයා ඊට පස්සේ කොටු වරහන් එක කියන්නේ ඒ main list එක index type variable එකක් නම් index type value එකක් නම් එයාගේ පළවෙනි index එක ඒ කියන්නේ බිඳුවේ පළවෙනි index එක ඒ කියන්නේ ඔයගලගේ output එක එන්නේ a කියලා right මෙතන දෙවෙනි එකේ කියලා තියෙනවා 1 3 එතකොට 1 කියන්නේ මේ පුංචි list එක 3 කියන්නේ කවුද මෙන්න මේ position එක පළවෙනි item එකේ තුන්වෙනි position එක එතකොට ඔයගලට output එක එනවා 5 කියලා right මේක run කරලා බලමු මගේ මේක syntax එක දෙනවා right පේනවද a අකුරයි 5යි තමයි තියෙන්නේ right එතකොට a අකුරාවේ බිඳුවෙනි index එකේ පළවෙනි index එක පහාවේ කොහමද පළවෙනි index එකේ තුන්වෙනි sub index එක ඒතර ඕවට තමයි අපි කියන්නේ nested indexing කියලා දැන් මේක ඕගලන්ට තව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් right අපි මෙතන දීලා තිබ්බොත් string එකක් උදාහරණයක් විදිහට hello right දැන් පේනවද වෙන කතන්දරේ එතන මෙයාගේ 0th index එක වෙන්නේ hello right කියන්නේ මේ පොඩි list එකේ 0th index එක hello පළවෙනි index එක 0 1 1 3 5 දැන් 0th index එක ආයි index කරන්න පුළුවන් right එතකොට මම print කරන්න කිව්වොත් බලමු මේක හරියයිද කියලා 0 1 වල මම කියනවා 2 දෙන්න කියලා right ඒ කියන්නේ sorry 0 1 නෙවෙයි මේක එන්න ඕනේ first index එක ලොකු එකේ පළවෙනියගේ පළවෙනි index එකේ දෙවෙනි index එක. එතකොට පළවෙනිය ලොකු list එකේ පළවෙනියා කියන්නේ මෙයා. එතකොට මේ එකෙන් indicate වෙන්නේ මෙයා. ඊළඟට පළවෙනියා නෙවෙයි මෙතන යන්න ඕනේ 0. 0th index එක සලකන්න කියනවා. එතකොට පළවෙනි index එක වෙන්නේ මේ සම්පූර්ණ list එක. එයාගේ 0th index එක සලකන්න කියනවා. 0th index එක වෙන්නේ මෙයා. ඒ කියන්නේ මේ hello කියන වචනේ. ඒකේ second index එක. second index එක කියලා කියන්නේ 0 1 2. ඒ කියන්නේ L අකුර print වෙන්න ඕන. බලමු run කරලා. ඔව් L අකුර print වෙලා තියෙනවා. පැහැදිලිද ළමයි එතන සිද්ධ වෙච්ච දේ? ඔයිට එහා නම් පුෂ් කරන එකක් නැහැ. ඔක ඉතින් ඔහොම ගෙනියන්න පුළුවන්. මේක පැහැදිලිද ළමයි? ළමයි පැහැදිලිද? I need මං කියනවා. right මෙතනදී 1 3 කියන්නේ right ඉසුරු 1,3 කියලා කියන්නේ
ලොකු ඉන්ඩෙක්ස් එකේ පළවෙනි අයිටම් එක. ඒ කියන්නේ මෙයාව අරගන්න. මේ තියෙන්නේ ලොකු ඉන්ඩෙක්ස් එක. මේක එලා මේක big list කියලා දානවා. right, ඒ කියන්නේ ලොකු list එකේ පළවෙනි ඉන්ඩෙක්ස් එක. පළවෙනි ඉන්ඩෙක්ස් එක කියලා කියන්නේ කවුද? මේ පුංචි list එක. right. එතකොට පළවෙනි ඉන්ඩෙක්ස් එකේ තුන්වෙනියා. 3 කියලා තියෙන ඉන්ඩෙක්ස් එක සලකන්න කියලා තියෙනවා. එතකොට 0 වෙන්නේ hello, 1 වෙන්නේ 0, 2 වෙන්නේ 1, 3 වෙන්නේ මේ 5 කියන වැලියු එක. ඒකයි 1 3 කියලා දුන්නම 5 කියලා උත්තරේ එන්න ඕන. හරි. ළමයි පැහැදිලිද? මොකද මේවා බලාපොරොත්තු වෙන්න. මොකද MCQ වලට මේවා අහලා තියෙනවා සහ MCQ වලට බොහොම ලේසියෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මේ. right. අනිත් අය මොකද තත්ත්වය? පැහැදිලිද වැඩේ? ළමයි විනාඩියක්. හරි. එතකොට ඊළඟට මෙතන පහලින් තියෙනවා මේ නෙගටිව් ඉන්ඩෙක්සින් ගැන කියලා අපි දැන් මේ ගැන කතා කරා. right. මෙතන mylist -1 කියලා කිව්වොත් print වෙන්නේ e අකුර කියලා අපි දන්නවා. mylist -5 කියලා දුන්නොත් නේද? -1 -2 -2 -3 -4 සහ -5 කියලා කියන්නේ p අකුර. එතකොට print වෙන්නේ p අකුර කියලා අපි දන්නවා. right. ඊළඟට තමයි වැදගත් වැඩක් තියෙන්නේ list slicing කියලා. ඒතර මම කිව්වේ මේ slice කරනවා කියලා කියන්නේ අපිට දීලා තියෙන ලොකු කොටසකින් කෑල්ලක් කපලා ගන්න. right. එතකොට මේ list slicing කියන එක පාවිච්චි කරන්න පුළුවන් අපිට විවිධ ක්‍රමවලින්. right. මෙතන මේ පෙන්ලා තියෙන slicing කරන ක්‍රම ටික මම මේක පොඩ්ඩක් copy කරලා ගන්නම්. හරි. එතකොට මෙතන මේගොල්ලෝ ලිස්ට් එකක් දීලා තියෙනවා items 9ක. right. ඒ කියන්නේ මේ programize කියන වචනේ right. ඔයගොල්ලන්ට මේ
කෝඩ් එක බලා ගන්න පුළුවන් ප්‍රෝග්‍රමයිස් වෙබ්සයිට් එකට ගියාමත් එතනින් තමයි මම මේක අරගෙන තියෙන්නේ. එතකොට මේ ප්‍රෝග්‍රමයිස් කියන වචනේ අකුරු ටික වෙන වෙනම දීලා තියෙනවා items 9ක් විදිහට strings 9ක් විදිහට. right? එතකොට ඊළඟට slice operation එක පාවිච්චි කරලා තියෙනවා මුලින්ම පේනවාද print mylist කොටු වරහන් ඇතුලේ ලියලා තියෙන විදිහ 2:5 right? එතකොට මේ කියන්නේ දෙවෙනි ඉන්ඩෙක්ස් එකෙන් පටන් ගන්න පස්වෙනි ඉන්ඩෙක්ස් එකට එක පියවරක් කලින් වෙන තැනදී නතර කරන්න. ඒ කියන්නේ හතරවෙනි එකෙන් නතර කරන්න කියලා ඔය කියන්නේ. දැන් අපි මේකේ ඉන්ඩෙක්සස් ටික ගැන හිතුවොත් නේද? මේකේ ඉන්ඩෙක්සස් තියෙන්නේ 1 2 3 4 ආයි වරදනවා 0 වලින් පටන් ගන්න ඕන නම් 0 2 3 එතකොට මේ කියන්නේ තුන්වෙනි ඉන්ඩෙක්ස් එකෙන් පටන් ගන්න. තුනෙන් පටන් ගන්න කියන්නේ G අකුරෙන් පටන් ගන්නවා. right? හැබැයි sorry මෙතන කිය 2:5 නේ. 2:5 කියලා කියන්නේ දෙකෙන් පටන් ගන්න. දෙක කියලා කියන්නේ third element එක. right? දෙක කියන ඉන්ඩෙක්ස් එක තියෙන්නේ තුන්වෙනි එලිමන්ට් එකට. third element එක. එතකොට O වලින් පටන් ගන්නවා. G සහ R කියන එකට වෙනකන් යනවා. එතනින් නතර වෙනවා. මතකනේ ඔයගලන්ට මේ මතකනේ ඔයගලන්ට මේ අපි කරා රේන්ජ් එකේ කරනකොට රේන්ජ් ෆන්ක්ෂන් එක ගැන කතා කරනකොට රේන්ජ් ෆන්ක්ෂන් එකේ 0.10 කිව්වම මම කියවනේ Python වල ක්‍රමේ තමයි පටන් ගන්න කියන තැනින් පටන් ගන්නවා ඉවර කරන්න තියෙන තැනේදී එකක් අඩුවෙන් ඉවර කරන්න කියලා. right? ඒ විදිහම තමයි මෙයා සෙටල් වෙන්නේ. right? ඒතර එකක් අඩුවෙන් ඉවර එකක් අඩු තැන තමයි ස්ලයිස් එක නතර වෙන්නේ. එතකොට කියන තැනින් පටන් ගන්නවා. දෙක නම් දෙක කියන තැනින් පටන් ගන්නවා. ඊළඟට 3 සහ 4 කියන දෙක පාවිච්චි කරනවා. Oh. What are these? Those are giant Easter eggs. Oh my god. Thank you. Thank you. හරිද ළමයි? එතකොට 2 3 4 කියන තැන් ටික සලකනවා 5 සලකන්නේ නැහැ. මොකද Python වල ක්‍රමය එහෙමයි. නතර කරන්න තියෙන තැනට එකක් කලින් නතර වෙනවා. එතකොට O G R කියන එක print වෙනවා. හැබැයි මතක තියාගන්න මේක print වෙන්නේ මේ list එක විදිහට. right? ඔන්න ඔය තැනුත් ඔයගලන්ට Python වලදී MCQs වලදී ඔයගලන්ව අහු කරන්න පුළුවන් තැන්. right? ඒ කියන්නේ අපි එක ඉන්ඩෙක්ස් එකක් ඉල්ලුවම ඔයගලන්ට මතක ඇති මේ අදාළ අයිටම් එක විතරයි දුන්නේ. මේ එක ඉන්ඩෙක්ස් එකක් ඉල්ලපු වෙලාව. ස්ලයිස් ඉල්ලුවම ඒක එන්නේ ලිස්ට් එකක් ආකාරයට. right? මෙතනම මෙන්න මෙයාවත් පොඩ්ඩක් පෙන්නන්නම්. මේ අන්තිමට මම ටයිප් කරනවා 2:3 කියලා. දැන් 2:3 කියන්නේ දෙකෙන් පටන් අරගන්න 3 ඉවර කරන්න කියලා තියෙන. ඒ කියන්නේ දෙකෙන්ම නතර වෙන්න ඕන. right? මම මෙයාව රන් කරාම පේනද මේ අන්තිම එලිමන්ට් එක විදිහට ඇවිල්ලා තියෙන්නේ O අකුර විතරයි. අපේ තර්කය හරි. දෙකෙන් තමයි පටන් ගන්න ඕනේ. දෙවෙනි ඉන්ඩෙක්ස් එක කියලා කියන්නේ O අකුර. right? නතර කරන්න කියලා තියෙන්නේ 3ෙන්. ඒතර 3ට එකක් අඩු තැනින් නතර වෙන්නේ. ඒ කියන්නේ දෙකෙන්ම නතර වෙනවා. හැබැයි එක කැරක්ටර් එකක් තිබුණා කියලා ස්ලයිස් ඔපරේටර් එක නම් පාවිච්චි කරලා තියෙන්නේ. ස්ලයිස් ඔපරේටර් එක කියලා අපි කියන්නේ මේ කෝලන් එකට. එතකොට ස්ලයිසින් නම් පාවිච්චි කරලා තියෙන්නේ. අවුට්පුට් එක එන්නේ ලිස්ට් එකක් විදිහට. No, he's not dead. He's not dead. right? He's alone. එතකොට මෙතන ඉතිරි ස්ලයිසින් ඔප්ෂන්ස් ටික ගැන බලමු. මම මේක ආයෙසරයක් රන් කරන්නම්. මෙතන මේගොල්ලෝ කියලා තියෙනවා
print කරන්න my list එක colon ඍණ 5 කියලා තමයි කියලා තියෙන්නේ. colon ඍණ 5. එතකොට colon ඍණ 5 කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඍණ අගයන් අරගත්තොත් නේද? අපිට අග්ගල මේකේ ඍණ අගයන් ටිකක් ලකුණු කරගමු. ඍණ 9 ඍණ 8 right ඔය විදිහටනේ minus indexes තියෙන්නේ. ඒතර මෙතන මේගොල්ලෝ colon ඍණ 5. දැන් ඔයගොල්ලෝ උඩ තියෙන slice operator එක දිහා බැලුවොත් මේකේ ඇත්තටම කියන්නේ පටන් ගන්න තැනයි ඉවර වෙන තැනයි. දැන් මෙයා බැලුවොත් මෙයාගේ පටන් ගන්න තැන කියලා නැහැ. ඉවර වෙන තැන කියලා තියෙනවා. right ඒතර ඉවර වෙන්න කියලා තියෙන්නේ කොහෙන්ද? ඍණ 5න්. output එක කොහොමද තියෙන්නේ? PROG කියන්නේ කවුද? මෙන්න මේ ටික. එතකොට ඍණ 5 ඉන්නේ මෙතන. right මේකේ වැදගත් point එකක් තියෙනවා ඔයගලන්ට ඉගෙන ගන්න. මෙයා ඉවර කරන්න කියලා කිව්වොත් ඍණ 5න් ඒක ඍණ 1 ඉඳලා නෙවෙයි ඍණ 5ට එන්නේ. ස්ලයිසින් සිද්ධ වෙන්නේ ඕගලන්ගේ දකුණු අත පැත්තට විතරයි. right මම දැන් ඊළඟට පෙන්නන්න ඍණ 1 colon ඍණ 5 දුන්නොත් මොකද වෙන්නේ කියලා. right මෙතනදී ඍණ 5 කියලා අරගෙන තියෙන්නේ මෙයා. එතකොට පටන් ගන්න කෙනා දීලා නැත්තම් පටන් ගන්න එක ඍණ 9 කියලා තමයි ඒගොල්ලෝ පටන් ගන්න. ඒ කියන්නේ දකුණු අත පැත්තට තමයි ස්ලයිසින් ඔපරේට් වෙන්නේ. ඔය විදිහම එකක් තමයි මේ පහළ තියෙන්නේ. print mylist 5 colon බිඳුව. sorry 5 colon මුකුත් නැහැ. එතකොට 5 colon කියලා තිබ්බම මේ start එක දීලා තියෙනවා. right end එක ගැන කතා කරලා නැහැ. එතකොට end එක ගැන කතා කරලා නැත්නම් මෙයා 5න් පටන් අරගෙන අන්තිම එක්කෙනා දක්වා යනවා. දැන් උඩදී උනේ ඍණ 5 කියලා දුන්නම ස්ටාර්ට් එක දීලා නැහැ. ඒක නිසා පළවෙනිම තැනින් පටන් ගන්නවා. පටන් අරගෙන ඍණ 5ට කලින් තැන වෙනකන් එනවා. දෙවෙනි එකේ වෙලා තියෙන්නේ ස්ටාර්ට් එක දීලා තියෙනවා. එන්ඩ් එක දීලා නැහැ. එන්ඩ් එක දීලා නැත්නම් අන්තිම තැන වෙනකන්, කියන්නේ දකුණු පැත්තට අන්තිම තැන වෙනකන් ඉවර කරනවා. ඒකයි අවුට්පුට් එක AMIZ කියලා ඇවිල්ලා තියෙන්නේ. right ඒතර ඔතන බොහොම වැදගත් පොයින්ට් එකක් ඔයගොල්ලන් ඔළුවට අරගන්න ඕනේ. පළවෙනි දේ දකුණු අත පැත්තට තමයි මෙයා ස්ලයිස් කරන්නේ. එතකොට කවුරු දුන්නත් දකුණු අත පැත්ත සලකගෙන තමයි ඔයගොල්ලෝ හිතන්න ඕනේ. එතකොට ස්ටාර්ට් එක දුන්නේ නැති වුණොත් වම් අත පැත්තේ කෙළවරින්ම පටන් අරගෙන එන්ඩ් එක කියලා දැන්ට වෙනකන් ස්ලයිස් වෙනවා. එන්ඩ් එක දුන්නේ නැති වුණොත්, අවසානයේ දුන්නේ නැති වුණොත් පටන් ගන්න තැනින් පටන් අරගෙන ලිස්ට් එකේ දකුණු අත පැත්තේ කෙළවරට වෙනකම්ම ස්ලයිස් කරනවා. right ඔය points දෙක පැහැදිලිද? right අනිත් තමයි හරි right okay දැන් මේ අන්තිමට කතා කරලා තියෙනවා පේනවද print mylist නිකන් colon එක විතරක් තියෙනවා. ඔව් is row ඔව් මම කියනන් එක right මෙහෙම colon එක විතරක් තිබ්බම මොකද වෙන්නේ? පටන් ගන්න කෙනෙක් කියලාත් නැහැ, ඉවර වෙන කෙනෙක් කියලාත් නැහැ. ඒ කියන්නේ වම් අත පැත්තේ කෙළවරින්ම පටන් ගන්නවා. කියන්නේ 0th index එකකින් දකුණු අත පැත්තේ කෙළවරට වෙනකම් යනවා.
right ඒකයි මේ සම්පූර්ණ list එකම print වෙලා තියෙන්නේ right හරි මට දැන් කියන්න මේක මෙහෙම ආවොත් කොහොම තිබ්බොත් මොකක්ද අවුට්පුට් එක වෙන්න ඕනේ හරියට හිතලා කියන්න මෙහෙම තිබ්බොත් අවුට්පුට් එක වෙන්න ඕනේ මොකක්ද මේ අන්තිම ලයින් එක විදිහට ඔව් ඉසුරු හරි හිමත් ඉන්ඩෙක්ස් එකක් නෙවෙයි පුතේ අවුට්පුට් වෙන්නේ ඍණ 3න් පටන් ගන්න කියනවනේ එතකොට ඍණ 3න් තමයි පටන් ගන්න අවසාන right එතකොට මෙතනින් පටන් ගන්නෙ end එකක් ගැන කියලා නෑ හිමත් තේරුම් අරගෙන තියෙන එක පොඩ්ඩක් පටලගෙන තියෙනවා මට හිතෙන විදිහට right මම මේව රන් කරලා පෙන්නන්නම් right හිමත් පොඩ්ඩක් බලන්න ඔයාට එන්නේ MIZ කියන අවුට්පුට් එක ඇයි එහෙම වෙන්නේ ඍණ 3න් තමයි පටන් ගන්න කියලා තියෙන්නේ ඒතර ඍණ 3 කියලා කියන්නේ M අකුර ඉවර වෙන තැනක් කියලා නැහැ එහෙනම් දකුණු අත පැත්තේ කෙලවර වෙනකන් යනවා මොකද දකුණට තමයි ස්ලයිස් වෙන්නේ හිමත් පැහැදිලිද right okay හරි ඕගලන්ට ස්ලයිසිං මේ විදිහට යන්නත් පුළුවන් Daddy, Pinkies. That's my green bike. okay so what's happened My green bike. Pinky was riding on my green bike. Pinkies Pinky's riding on my pink bike. all right okay He's not here yet. He's at home. No. right එතකොට ළමයි මෙන්න මෙහෙම දුන්නොත් 282 No. start එකක් තියෙනවා end එකක් තියෙනවා කවුද මේ තුන්වෙනියා Bicycle. right අපි run කරලා බලමුකෝ හරි mic එකක් on වුණා right පේනවද output එක ඇවිල්ලා තියෙන විදිය O අකුර තියෙනවා R අකුර තියෙනවා M අකුර තියෙනවා අන්තිම output එක ගැන මම මේ කියන්නේ අන්තිම output එක එන්නේ මෙයාගෙන් ඒතර දෙකෙන් පටන් අරන් තියෙනවා දෙක කියන්නේ O ඊට පස්සේ print වෙලා තියෙන්නේ R ඊළඟට print වෙලා තියෙන්නේ M right එතකොට මේක කියලා තියෙන්නේ කොහමද දෙකෙන් පටන් ගන්න 8 වෙනකන් යන්න ඒ කියන්නේ ඇත්තටම කන්සිඩර් කරන්නේ දෙකේ ඉඳලා 7 වෙනකන් ඔන්න ඔය ටික තමයි කන්සිඩර් කරන්නේ දෙකෙන් පටන් අරගන්න 8 වෙනකන් යන්න කිව්වම දෙකෙන් පටන් අරගෙන 7 වෙනකන් යනවා ඒ යනකොට මේ තුන්වෙනි කැරක්ටර් එකෙන් කියන්නේ ස්ටෙප් එක කීයෙන් කීයටද බලන්න ඕනේ දෙකෙන් දෙකට බලන්න කියලා තියෙනවා එතකොට O වලින් පටන් ගත්තා 1 2 ඒ කියන්නේ R ඊට පස්සේ ආයෙත් 1 2 ඒ කියන්නේ M එතනින් එහාට යන්න බෑ මොකද 7න් නතර වෙන්න ඕන right ඒක නිසා output එක ORM කියලා out වෙනවා ඔන්න ඕක ඔයගලන්ගේ ටියුට් එකේ නැහැ right මම කැමති ඔයගොල්ලෝ මෙන්න මේ තුනම ලියාගෙන ඒවට අදාළ අවුට්පුට් එකත් එතන ඉස්සරහින් ලියා ගන්නවා නම් right ඒ කියන්නේ මේ විදිහට hash එක දාලා නේද අවුට්පුට් එක ලියා ගන්න
right ඕක ටියුට් එකේ නැහැ ඒක නිසා ඔය තුන ඔය විදිහට ලියා ගන්න මොකද ඔය පාර්ට් එකත් වැදගත් ළමයි ඉසුරු එහෙම આવොත් මොකද වෙන්නේ colon 2 කියලා આવොත් මොකද වෙන්නේ පටන් ගැනීමක් කියලා නැහැ ඉවර වීමක් කියලා නැහැ එතකොට වම් අත පැත්තේ කෙලවරින්ම පටන් අරගෙන දෙකෙන් දෙකට යනවා right ඉසුරු අහන්නේ colon එකයි දෙක આવොත් ඔය වගේ past paper ප්‍රශ්නිකුත් ඇති right එතකොට p අකුරෙන් පටන් ගන්නවා z අකුර වෙනකන් යනවා දෙකෙන් දෙකට පැන පැන ඔව් මං ඉසුරු අහන එකෙත් අවුට්පුට් එක පෙන්නන්නම් ඉසුරු අහන්න මෙන්න මේ විදිහට sorry ඉසුරු අහන්නේ මේ ස්ටාර්ට් එකත් නැතුව එන්ඩ් එකත් නැතුව මෙහෙම આવොත් මොකද වෙන්නේ කියලා right මෙහෙම આવොත් වෙන්නේ p අකුර o අකුර r අකුර m අකුර z අකුර ඔන්න ඔය ටික print වෙන්න ගන්න right මේ ආවේ අන්තිම ලයින් එකේ right ඒක නිසා දැන් ඔයගොල්ලෝ ස්ලයිසිං වල විදිහ දැනගත්තම නෙගටිව් පොසිටිව් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන අයිඩියා එකක් අරගන්න. ඒක තමයි වෙන්න ඕන දේ. නිතරම ඔළුවේ තියාගන්න ස්ලයිස් වෙන්නේ දකුණු අත පැත්තට විතරයි. මට ඔයගලන්ට පෙන්වන්න බැරුණානේ අපි ඉන්ඩෙක්ස් එක වැරදිට දුන්නොත් මොකද වෙන්නේ කියලා. මං කිව්වොත් මෙන්න මෙහෙම කරන්න. print my underscore list මම දෙනවා ඍණ 1 colon ඍණ 5 කියලා right එතකොට ඍණ 1 colon ඍණ 5 කියලා දුන්නොත් ඔතන ගැටලුවක් වෙනවා මොකද්ද වෙන ගැටලුව ඍණ 1 කියලා කියන්නේ දකුණු අත පැත්තේ කෙළවරේ තියෙන අංකයක් ඉන්ඩෙක්ස් එක ඍණ 5 කියන්නේ වම් අත පැත්තේ තියෙන එක. දැන් අපි මම කිව්වා ස්ලයිසින් වෙන්නේ දකුණු අත පැත්තට. ඒතකොට ඍණ 1 සිට ඍණ 5ට ගියොත් ඒක වම් පැත්තටයි ස්ලයිස් වෙන්නේ. right? මම මේව සේව් කරලා රන් කරොත් දැක්කද වෙන දේ? මම අලුත් එකකින් රන් කරන්නම්. පේනවා. මෙතන තියෙන්නේ empty list එකක්. ඒ කියන්නේ output එකක් නැහැ. මොකුත් නැහැ. ඒ නිසා යා empty list එකක් විදියට පෙන්වනවා. ඒකට syntax error එකක් වෙන්නේ නැහැ ඒක. ඍණ 1 colon ඍණ 5 කියලා කියන්නේ his කොටු වරහන්. කියන්නේ කොටු වරහන් දෙයක් එනවා. ඇතුලේ මොකුත් නැහැ. right? ඕකත් ලියා ගන්න ළමයි. ඕක වැදගත් ඔයගලන්ට. හරි ඉක්මනට ලියාගමු right
ඉවරද ළමයි? ළමයි ලියාගෙන ඉවරද? ළමයි ඉවරද? හරි. රයිට්. තාම ලියන කෙනෙක් ඉන්නවද? හරි. ඊළඟට යමු එහෙනම්. right ඊළඟට මේ iterating through a list මේ ගැන 4 එකේදී කතා කරාද කියලා මට හරියට මතක නැහැ. නමුත් අපි එක සැරයක් කරමු. එතකොට ඔය වැඩේ පැහැදිලි ඕගලන්ට. right හරි. ඒතර මේ තියෙන for loop එකක්. for loop එක පාවිච්චි කරලා තියෙනවා fruit කියලා variable එකක්. in කියන keyword එකට පස්සේ මම list එකක් define කරලා තියෙනවා මෙතන. apple, banana, mango. items තුනක් තියෙනවා. ඊළඟට print කරන්න කියලා තියෙනවා I like කමා එකක් දාලා fruit. fruit කියන්නේ for එකේ මේ variable එක. ඒතර ඔයගොල්ලෝ දන්නවා for එකේ variable එක change වෙන්නේ iteration එකෙන් iteration එකට. right? ඒතර මේකේ වෙන දේ තමයි for loop එකට index type variable එකක් දීලා තියෙනකොට for loop එකේ variable එක index type data එකේ item එකෙන් item එක assign කරගන්නවා iteration එකෙන් iteration එකට. පළවෙනි වතාවේ I like apple කියලා print වෙනවා. මොකද fruit assign වෙනවා apple. දෙවෙනි iteration එකේ I like banana කියලා print වෙනවා fruit banana කියන එක assign වෙනවා දෙවෙනි iteration එකේ. තුන්වෙනි iteration එකේ mango කියන එක fruit කියන එකට assign වෙනවා. එතකොට I like mango කියලා print වෙනවා. right එතකොට මම මේ වෙලාවෙම මේ for loop එකත් පෙන්වන්නම්. එතකොට index type මම කියවනේ අපිට ಜಾති තුනක් තියෙනවා කියලා. දැන් මෙතන මම අරගෙන තියෙනවා for fruit in apple කියලා. මම මේක x කියලා වෙනස් කරන්නම්. for x in apple. මම මෙතන නිකන් සරලව print කරන්න කියනවා x වල. එතකොට මෙතනදී ඕගලන්ට පෙනෙයි x කියලා print වෙන්නේ a අකුර මුලින් ඊළඟට p අකුර ඊළඟට p අකුර ඊළඟට l අකුර ඊළඟට e අකුර එකක් යට එකක්. එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ x කියන කෙනා පළවෙනි iteration එකේදී a ව assign කරගන්නවා. දෙවෙනි iteration එකේදී p ව assign කරගන්නවා. තුන්වෙනි iteration එකේදී දෙවෙනි p ව assign කරගන්නවා.
හතරවෙනි එකේ L පස්වෙනි එකේ E assign කරගන්න. එතකොට APPLE කියන අකුරු ටික පේලියෙන් පේලියට පහළට print වෙනවා ඔයගලන්ට පේන්නේ. right. එතකොට මේ I like apple, I like banana, I like mango. ඒකේ එන්නේ මේ for loop එකට අදාළව. ඊළඟට මේ APPLE කියන කට්ටිය පේලියෙන් පේලියට පහළට print වෙන්නේ මේ කියන string එකට අදාළව. පැහැදිලිද? right. මම දැන් මෙතන අරගන්නවා මේ සාමාන්‍ය වරහන් දාලා. right. මෙතන තියෙන for car කියලා variable එකක් තියෙනවා. in කියලා මේ සාමාන්‍ය වරහන් තියෙන්නේ. සාමාන්‍ය වරහන් කියන්නේ tuple එකක්. ඊළඟට අපි කතා කරන්න හදන එක. right. මෙතන තියෙනවා index type තුනම. list එක, string එක සහ tuple එක. මෙයාව run කරාමත් ඔයගොල්ලන්ට පෙනේවි එන්නේ I like BMW, I like Benz, I like Audi කියලා තමයි output එක ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ. right. වෙනව නේද? පළවෙනි තුන් දෙනා list එකට අදාළව, මෙයා string එකට අදාළව, මේ ඉන්නේ tuple එකට අදාළව. right. ඒතර ඔය විදිහට තමයි ළමයි for loop එකක් එක්ක index එකක් index type variable එකක් වැඩ කරන්නේ. ඒතර list එකක් වේවා, string එකක් වේවා, tuple එකක් වේවා ඔක්කොම ওই විදිහට තමයි වැඩ කරන්නේ. right. හරි අපිට තව විනාඩි 5ක් 10ක් ඉන්න පුළුවන් නේද? මේ list එකේ concatenation ගැන කතා කරලා tuple එක ගැන මතක් කරලා නතර කරමු. right. මෙතන තියෙන්නේ පොඩි විශේෂ දෙයක්. එකක් තමයි list එකක් concatenate වෙන විදිහ. කියන්නේ list එකකට තව list එකක් ඇලවෙන විදිහ ගැන කතා කරලා තියෙනවා මෙතන. odd කියන එක 1 3 5 කියලා පාවිච්චි කරලා තියෙනවා. items තුනයි. මේ print එක ඇතුලේ කියලා තියෙනවා odd කියන එක්කෙනාට එකතු කරන්න 975 කියන list එක. එයා තව පොඩි list එකක්. එතකොට එක list එකකට තව list එකක් එකතු කරන්න කියලා තියෙනවා. ඒතර output එක ඔයගලන්ට පෙනේවි එන්නේ මෙන්න මේ විදිහට 1,3,5,9,7 right. එතකොට එතනදී විශේෂ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. right. විශේෂයක් කියන්නේ දැන් මේ පහ දෙවතාවක් ඔයගලන්ට print වෙලා තියෙනවා. ඉතින් ඒක මොකද මේකේ 1 3 5 කියලා තිබුණා. ඒකේ පිටිපස්සට මේ 9 7 5 කියන එක connect වීම තමයි වෙන්නේ. ඒතර එකම જાතිය අගයන් තිබ්බ කියලා ඒක එකපාරක් විතරක් connect වෙනවා කියලා දෙයක් නැහැ. එහෙම වෙන තැනක් තියෙනවා set variable එකේ. right. අපි කරලා බලමු. මතක විදිහට ඒක එහෙම යන්නේ. ඊළඟට මේ පහළ තියෙන එක මේ multiplication operator එක පාවිච්චි කරලා star එක පාවිච්චි කරාම වෙන්නේ මේ කියන list එක මේ කියලා තියෙන number එකේ ප්‍රමාණයට repeat වෙනවා. repeat වෙලා අලුත් list එකක් හදාගන්නවා. එතකොට මෙතන re කියන එක star 3 කියලා දුන්නම output වෙනවා අලුත් list එකක්. re කියන එක 3 වතාවක් යෙදිලා තියෙනවා. right. මේක run කරාම මේ විදිහට තමයි output එක එන්නේ. පැහැදිලිද? ඔව් ළමයි. right.
හරි. එතකොට අපි දැන් ඔය ලිස්ට් එක ගැන කතා කරපු හැම දෙයක්ම ටපල් එක සම්බන්ධයෙන්ොත් ඇත්ත සත්‍යයක්. ඒ විදිහටම වැඩ කරනවා. රයිට්? ඒ විදිහටම වැඩ කරනවා කියන්නේ මොකද්ද? ටපල් එකක් ඕගලන්ට ඩිෆයින් කරන්න පුළුවන් සාමාන්‍ය වරහන් වලින්. රයිට්? එතකොට ටපල් එකක් ඇතුලේ එක එක જાතියේ වැලියුස් දාගන්න පුළුවන්. දැන් මෙතන ඉන්ටිජර් වැලියුස් විතරක් දාපු එකක් පෙන්නලා තියෙනවා අර ලිස්ට් එකේ වගේ. මෙතන මික්ස් වැලියු දාපු එකක් පෙන්නලා තියෙනවා. රයිට්? මෙතන නේද නෙස්ටඩ් ටපල් එකක්. ඒ කියන්නේ ටපල් එක ඇතුලේ තව පොඩි ටපල් එකක්. මේ තියෙන 1 2 3 කියලා පාවිච්චි කරලා තියෙනවා. රයිට්? හරි. එතකොට ටපල් පැකින් ටපල් අන්පැකින් කියලා කන්සෙප්ට්ස් දෙකක් තියෙනවා. ඒ දෙක ගැන මම කියන්න සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක. මේ ටපල් පැකින් කියන එක ටපල් අන්පැකින් කියන එක ඕගොල්ලන්ට ෆැමිලියර්. රයිට්? මේ ටපල් පැක් වෙනවා කියලා කියන්නේ අපි මෙන්න මේ විදිහේ කෝඩ් එකක් දුන්නොත්. රයිට්? මේ කෝඩ් එක කියලා කියන්නේ ඔන්න ඔය විදිහට my tuple variable එකයි 3,4.6, dog. දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ variable name එකක් දීලා අගයක් දුන්නම එක variable එකක් එක අගයක් තියාගන්නවා කියලා. දැන් මෙතන variable එකකට අගයන් 3ක් දීලා තියෙනවා. ඒතර මෙතන syntax error එකක් එන්නේ නැහැ. right? ඔයාලට කිව්වොත් print කරන්න කියලා my tuple මේ විදිහට අගයන් දුන්නම වෙන්නේ මේ අගයන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් කමා වලින් වෙන් වෙලා තියෙනවා නම් වම් අත පැත්තේ එක variable එකක් විතරයි නම් තියෙන්නේ. හොඳට මතක තියාගන්න එක. වම් අත පැත්තේ එක variable එකයි දකුණු අත පැත්තේ අගයන් කීපයක් කමාස් වලින් වෙන් කරලා තියෙනවා. එතකොට මේ අගයන් ටික automatically tuple එකක් බවට පත් වෙනවා. right? මම මේව print කරන්න කියලා කිව්වොත් right? පේනවද නේද print වෙන එක? right? print වෙන්නේ tuple එකක් විදිහට. ඔන්න ඕකට තමයි අපි කියන්නේ tuple packing කියලා. ඒ කියන්නේ tuple එකක් විදිහට pack කිරීම. tuple එකක් unpack කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. unpack වෙනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයකට. හරියටම tuple එකේ ප්‍රමාණය, ඒ කියන්නේ tuple එකේ අගයන්ට සමාන වෙන variables ප්‍රමාණයක් වම් අත පැත්තේ define කරලා තියෙනවා. right? ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් දුන්නොත් a, b, c. කොහොම දීලා මේ පැත්තේ tuple එකක් දෙමු. මේ තියෙන්නේ tuple එකක්. ඒක ඇතුලේ item 3යි තියෙන්නේ. මේ පැත්තේ variables 3ක් තියෙනවා. මෙහෙම තිබ්බම ඒ කියන්නේ වම් අත පැත්තේ තියෙන variables ප්‍රමාණය tuple එක ඇතුලේ තියෙන අගයන් ප්‍රමාණයට හරියටම සමාන නම් a කියන කෙනාට 3 කියන එක assign වෙනවා, b කියන කෙනාට 4.6 assign වෙනවා, c කියන කෙනාට dog කියන එක assign වෙනවා. right? right? මම මෙයාව run කරොත් 3 4.6 dog. මොකක් හෝ හේතුවක් නිසා එක්ක variable එකක් වැඩි වුණොත් මෙහෙම variable එකක් තිබ්බොත් error එකක් එනවා. variables ප්‍රමාණය 4ක් තියෙනවා, unpack වෙන්න values ප්‍රමාණය මතී කියලා. variable ගාන අඩු වුණොත් එතකොට එනවා variables දෙකයි තියෙන්නේ, values වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා, too many values. ඒකයි මම කිව්වේ හරියටම වම් අත පැත්තේ තියෙන variables ප්‍රමාණයට සමාන values ප්‍රමාණයක් දකුණු අත පැත්තේ tuple එක ඇතුලේ තියෙන්න ඕනේ කියලා. right? එතකොට මේ වරහන් තිබුණත් නැතත් ඔය කියන logic එක වැඩ කරනවා. right? a, b, c 3,4.6 dog කියලා තිබ්බොත් හරියටම ඔය වැඩේ කලින් සිද්ධ වෙච්ච විදිහටම සිද්ධ වෙනවා. 3,4.6 dog කියන එක තමයි එන්නේ.
හරි. පැහැදිලිද ළමයි? right. එතකොට අනිත් දේවල් ටපල් එකේ ඉන්ඩෙක්ස් එකකට රිෆර් වෙන විදිහ ලිස්ට් එකේ වෙන විදිහම තමයි. ඒ කියන්නේ ලිස්ට් එකේ ඉන්ඩෙක්ස් උනේ කොහමද? ටපල් එකේ ඉන්ඩෙක්ස් වෙන්නේ ඒ විදිහටම තමයි. නෙගටිව් ඉන්ඩෙක්සස් තියෙන්නේ ඒ විදිහටම තමයි. ටපල් එකක් ස්ලයිස් වෙන්නේ අර ලිස්ට් එකක් ස්ලයිස් වෙච්ච විදිහටම තමයි. ස්ටාර්ට් එකක් තියෙනවා, එන්ඩ් එකක් තියෙනවා, ස්ටෙප් එකක් අපිට අවශ්‍ය නම් දෙන්න පුළුවන්. ටපල් එකකින් අයිටරේට් වෙන්නේ for loop එකේ ලිස්ට් එකක් අයිටරේට් වෙච්ච විදිහටම ටපල් එකක් අයිටරේට් කරන්න පුළුවන්. concatenation and repetition අපි අන්තිමට කතා කරපු right මේ කරපු දේවල් ටික එතන මේ කරපු මේ ලිස්ට් එකට මේ සිද්ධ කරපු දේවල් ටික ටපල් එකටත් ඔය ආකාරයටම සිද්ධ කරන්න පුළුවන්. එකම වෙනස වෙන්නේ අවුට්පුට් එක එනකොට මේ කොටු වරහන් වෙනුවට සාමාන්‍ය වරහන් තමයි ඔයගලන්ට දකින්න හම්බෙන්නේ. ටපල් එකකයි ලිස්ට් එකකයි කරගන්න බැරි එක වැඩක් තියෙනවා. right ඒ වැඩේ පෙන්නලා මම අද සෙෂන් එක නතර කරන්නම්. right මම ලිස්ට් එකක් assign කරොත් x කියලා එයාට මම ටක් ගාලා ගෑන් ටිකක් දෙන්නම් 1,2,3,4 right එතු 10 20 30 40 දෙන්න නැත්නම් උනට පැටලෙනවා 10 20 30 right මම ඔය විදිහටම ඔය ආකයන් ටිකම තියෙන ටපල් එකක් කරගන්න. ඊට මම වෙන නමක් දෙනවා y කියලා. right මට මෙන්න මේ වැඩේ ලිස්ට් එකකට කරන්න පුළුවන්. x ගේ දෙවෙනි ඉන්ඩෙක්ස් එකට. x ගේ දෙවෙනි ඉන්ඩෙක්ස් එක කියන්නේ කවුද? 30. මට පුළුවන් වෙන අගයක් assign කරන්න. right right මම මොකද කරේ x ව define කරා x ව print කරා x ගේ දෙවෙනි ඉන්ඩෙක්ස් එකට අගයක් assign කරා x ව print කරන්න හදන්නේ. right බලන්නකෝ වෙන දේ අලුතෙන් අරගන්නම්. right මේ print x එකෙන් x ව define කරපු විදිහටම print වුණා 10 20 30. ඊට පස්සේ x ගේ දෙවෙනි තැනට 100 assign කරන්න කියලා කිව්වා x ව print කරන්න කිව්වා. එතකොට 10 20 100 කියලා print වෙනවා. right මං මේ වැඩේම ටපල් එකටත් කරනවා. y ව print කරනවා. මං කියනවා ටපල් එකේ කියන්නේ y ගේ දෙවෙනි ඉන්ඩෙක්ස් එකට 100 assign කරන්න කියලා. කරලා y ව print කරන්න කියලා. මම දැනට මේ ලිස්ට් එකේ මේ ටික කමෙන්ට් කරනවා. right so ලිස්ට් එකට කරපු දෙයම තමයි මම මෙතන කරලා තියෙන්නේ. ලිස්ට් එක හැඳින්නුවා, ලිස්ට් එක print කරා, ලිස්ට් එකේ දෙවෙනි ඉන්ඩෙක්ස් එකට 100 දාන්න කිව්වා, ලිස්ට් එක print කරන්න කියලා තියෙනවා. මම මෙයාව run කරොත් error එකක් එනවා. මේ උඩ 10 20 30 print වෙනවා. ඇයි ඒ? මෙයාගේ. එතනදී එතනට වෙනකන් error එකක් නැහැ. error එක දෙන්නේ මෙන්න මෙතනදී. එතන කියලා තියෙනවා error එක තමයි tuple object does not support item assignment. මේ tuple එකක මේ තියෙන අගයන් අපි assign කරාම නැවත වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි list එකක ඒ වැඩේ කරන්න පුළුවන්. මේ නිසා කියනවා list එක mutable data type එකක්. mutable කියලා කියන්නේ වෙනස් කළ හැකි කියන එක. tuple එක immutable data type එකක්. වෙනස් කළ නොහැකි data type එකක් කියලා කියනවා. Python වල
mutable data types තියෙන්නේ දෙකයි. එක්කෙනෙක් list අනිත් එක්කෙනා අපි ඊළඟ දවසේ ඉගෙන ගන්න ඉන්න dictionary. Right? අනිත් හැමෝම immutable. වෙනස් කරන්න බැරි අය. Right? Mutable can data structures වලින් ගත්තම right? Data structures වල අපි කතා කරනවානේ list, tuple, dictionary, set. ඕකෙන් list එකයි dictionary එකයි mutable. අනිත් කට්ටිය immutable. හරි. පැහැදිලිද ළමයි මේ පොයින්ට් එක? හරි. right. එහෙනම් අපි අදට මෙතනින් සෙෂන් එක නතර කරමු. නේද? උදේ සෙෂන් එක මම කොහොම හරි ඊට කලින් දවසේ මතක් කරන් try කරන්න ළමයි මගෙත් තියෙන වැඩ ටිකත් එක්ක මට සමහර වෙලාවට මිස් වෙනවා. හිමත් mutable කියලා කියන්නේ වෙනස් කළ හැකි කියන එක. mutable වෙනස් කළ හැකි. නැත්නම් විකරණය කළ හැකි කියලා අපි කන්නේ පොඩ බර වචනේ දානවා නම් විකරණය කියලා කියනවා. mutable කියලා කියන්නේ වෙනස් කළ හැකි. immutable කියලා කියන්නේ වෙනස් කළ නොහැකි. right? හරි ළමයි එහෙනම් ගිහිල්ලා එන්න මම කොහොම හරි මතක් කරන්නම් ඕගොල්ලන්ටත් පුළුවන් නම් නේද මගෙන් chat එකේදී අහන්න සර් හෙට ක්ලාස් එක තියෙනව නේද කියලා. ඒතර ඉරිදා එක අපි පොඩ්ඩක් සෙනසුරාදා මතක් කරගමු. මතක් කරගෙන ඉරිදා හරියටම 7ටම කට්ටිය එකතු වෙමු. right? දැන් අද තව පොඩ්ඩෙන් මම ටිකක් වෙලා 7:20 වෙනකම්ම දෙන්නයි හිටියේ. ඒතකොට තුන්වෙනියා 3 දෙනෙක් හිටියා 7:20 වෙනකම්. ඊට පස්සේ තමයි අනිත් කට්ටිය එකතු වෙන්න ගත්තේ. ඒ නිසා අපි 7ටම එකතු වෙමු. එකතු වෙලා මේ වැඩේ ඉවර කරගමු හරියට. right? හරි ළමයි ගිහින් එන්න. right? අදට මෙතනින් end කරනවා. right? Thank you very much. Right, Isuru. Thank you.